මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මිනප්‍රවෘත්ති සංස්කරණය කුමාරැලපාත ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. මාස 3කට පමණ පසු රාජ්‍ය සේවය අද සිට යලි සක්‍රිය වෙයි. රජයේ සියලු පාසල්වල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලද අද සිට සේවයට. අන්තර් පළාත් දුම්රිය සහ බස් රථ සේවාද වැඩි කෙරේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් එලෙසින්ම. තවත් කොවිඩ් ආසාදිතයෝ 1792 දෙනෙක් සම්පූර්ණයෙන් සුව ලබති. යලකන්නේ වී අසුණු මිලදී ගැනීමට පොළොන්නරුවේ සියලු වී ගබඩා විවෘතයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව පුරා පාසල් සිසුන් දැඩි අරබුදයක. ටෝකියෝ ඔලිම්පික් කුලලේ 10 වැනි දිනය අදයි. චීනය පදක්කම් සටහනේ පෙරමුණේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. ඒ පිළිබඳ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා, රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ විසින් නිකුත් කරන ඇත. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් සීමිත කාර්ය මණ්ඩලයක් චක්‍රීය පදනම මත කැඳවීම සහ නිවෙස්වල සිට රාජකාරී කිරීමට අදාළව නිකුත් කර තිබූ චක්‍රලේඛ අවලංගු කෙරේ. මේ වන විට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කොවිඩ් මර්ධන එන්නත්කරණය සාර්ථකව ක්‍රියාවට නැංවේ. රාජ්‍ය නිලධාරීන් බහුතරයක් එන්නත්කරණය සිදු කර ඇති බැවින් රජයේ කටයුතු බිඳ වැටීමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේදී දුරස්ථ භාවය ආරක්ෂා කිරීම, මුඛ ආවරණ පැළඳීම සහ දෑත් පිරිසිදු කිරීම වැනි මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය. ආයතනික කාර්ය මණ්ඩල මෙන්ම සේවාලාභීන්ද කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් වළක්වා ගනිමින් සේවා සැපීමේ වගකීම ආයතන ප්‍රධානීන්ට පැවරේ. මේ අතර දිවයිනේ සියලුම පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයන් අද සිට සාමාන්‍ය පරිදි රාජකාරීට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ පිළිබඳ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප සහ කොට්ටාශ අධ්‍යාපන කාර්යාලවල සියලු සේවකයන්ද අද සිට සාමාන්‍ය පරිදි රාජකාරීවලට වාර්තා කළ යුතුය. පසුගිය අලුත් අවුරුදු සමයෙන් පසු ආරම්භ වූ COVID-19 තුන්වැනි රැල්ලේ බලපෑම මත අප්‍රේල් මාස 27 වනදා සිට අවශ්‍යතා මත රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රජය තීරණය කළේය. සේවයට කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරමින් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළේය. ඒ අනුව මාසකට දින 8ක් වනසේ රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට ආයතන ප්‍රධානීන්ට බලය පැවරින. අවශ්‍යතාව මත සතියට දින 3ක් සේවයට කැඳවීමටද එමගින් අවස්ථාව සලසා තිබින. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ දැනුම් දීමකට අනුව රාජ්‍ය සේවයේ නියුතු ගැබිනි මව්වරුන්ද සේවයට කැඳවීම නතර කෙරෙන. මේ සියලු සීමා අද සිට අහෝසි වී යන අතර රජයේ තීරණයකට අනුව රාජ්‍ය සේවයේ කටයුතු යලි සාමාන්‍ය පරිදි සිදුවනු ඇත. පිටපළාත්වල සිට සහ බස්නාහිල පළාතේ දුම්රිය ගමන් වාර 110ක් අද සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මහනුවර සිට කොළඹ කොටුව බලා දුම්රිය 2ක් ධාවනය කෙරේ. ඊට අමතරව බෙලියත්ත, ගාල්ල, හලාවත, මහව සිට පෙරවරුවේ දුම්රියක් බැගින් කොළඹට පැමිණේ. රඹුක්කන, පොල්ගහවෙල, මීගමුව, කොච්චිකඩේ, අඹිපුස්ස, අවිස්සාවේල්ල, පාදුක්ක, වග, අලුත්ගම, පානදුර සහ මොරටුවේ සිටද කොළඹ කොටුව වෙත දුම්රිය පැමිණීමට නියමිතයි. පෙරවරුවේ සහ පස්වරුවේ දුම්රිය ගමන් වාර 55 බැගින් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය උපදෙස්වලට අනුව මේවායේ ගමන් කළ යුතුය. අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ධාවනය ඊයේ ආරම්භ විය.
රජයේ කාර්යාල විවෘත කිරීමත් සමග මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපැදීමේ අවශ්‍යතාව අවධාරණය කරේ. එන්නත ලබාගත් පමණින් රෝගය තමාට වැළඳීමට හැකි නොවන බවට මහාචාර්ය අතුල සුමතිපාල මහතා සඳහන් කරන්නේ එය මිත්‍යාවක් බවයි. එන්නත මගින් සිදු කෙරෙන්නේ සංකූලතා අවම කිරීම පමණි. එමගින් මරණයට පත්වීමේ අවස්ථාවද අවම කරගත හැකිය. ගෝලීය කොවිඩ් වසංගතයෙන් බේරීමට එන්නත් කරන්නේ එකම විසඳුම නොවන බවද මහාචාර්යවරයා පවසයි. එන්නතෙහි නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම් එහි මාත්‍රා දෙකම ලබාගත යුතු බව පවසන මහාචාර්යවරයා අති බහුතරයක් ජනතාවට විශේෂයෙන් දියුණු රටවල් ජනතාවට එන්නත කියන එක වරප්‍රසාදයක් බවට පත් වෙලා තියෙන තත්ත්වය තුළ අපේ රට ඇත්තටම වාසනාවන්තයි. මේ සියලුම එන්නත් ඇවිල්ලා බහුතරයකට එන්නත් ලබා ගන්න ලැබිච්ච අවස්ථාව. හැබැයි මේකේ උපරිම ඵල නෙලා ගන්න නම් ජනගහනයෙන් 70%කට විතර දෙවනි එන්නතත් විදලා සුමාන 2-3ක් ගත වෙන්න ඕන. ඒ අවශ්‍ය කරන ප්‍රතිදේහ ශරීරය තුළ ඇති වෙන්න. මේ කාල පරාසය තුළ මේ රෝග බෝවීම තාමත් ඉඩකඩ තියෙනවා. වැඩට ගියාම මම ආදරෙන් ඉල්ලන්නේ කණ්ඩායම් ගහිලා ආහාර ගන්න එක නවත්තන්න ඕන. ඊළඟට වායු සමීකරණය කරපු කාමර තුළ කණ්ඩායම් ගහිලා මුඛාවරණ නැතුව එකතු වෙන එක නවත්තන්න ඕන. දොර ජනෙල් ඇරලා වාතාශ්‍රය හොඳට ඇති වෙන විදිහට කටයුතු කරන්න. මොකද විශේෂයෙන් මේ අලුත් තියෙන ඩෙල්ටා ප්‍රභේදෙත් එක්ක මේ අවදානම පහව ගිහින් නැහැ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා නොගත් අය සඳහා ඒ ලබාදීම ඊයේ ආරම්භ විය. ඒ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මධ්‍යස්ථානයක් කොළඹ විහාර මහදේවී උද්‍යානයේ ස්ථාපිත කර ඇත. එන්නත් ලබා ගැනීමට ජාතික හැඳුනුම්පත සහ පළමු මාත්‍රාව ලබාගත් කාඩ් පත රැගෙනීම අනිවාර්ය වේ. ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව එන්නත් කළ බස්නාහිර පළාතේ අය සඳහා ප්‍රධාන රෝහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු ස්ථාන 20කදී දෙවන මාත්‍රාව ලබාදීම සිදු කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් 13කදී සහ තෝරාගත් මධ්‍යස්ථාන 8කදී එම එන්නත් කිරීම සිදුවේ. මොරටුව, අතුරුගිරිය, නවගමුව, පිළියන්දල, වෑතර, අවිස්සාවේල්ල, හෝමාගම, කොස්ගම, තලංගම, පාදුක්ක, IDH, මුල්ලේරියාව සහ කළුබෝවිල එම රෝහල් වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 15කදී සහ කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 5කදී එන්නත් කිරීම සිදුවේ. අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, දොම්පේ, ගම්පහ, ජායල, කටාන, කැලණිය, මහර, මිනුවන්ගොඩ, මේරිගම, මීගමුව, රාගම, සීදුව සහ වත්තල ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් කිරීම සිදුවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වේ. කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, හොරණ, පානදුර සහ මතුගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලද ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව එන්නත් කෙරේ. ඊට අමතරව යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ මෙහෙයවීමෙන් කොළඹ විහාර මහදේවී උද්‍යානය, බත්තරබොල දියතුයන, නාරාහිමිපිට හමුදා රෝහල, වේරහැර හමුදා කඳවුර සහ පනාගොඩ බෝධිරාජරාමයේදී එන්නත් කිරීම සිදුවේ. කොළඹ මහනගර සභාව, බණ්ඩාරනායක සම්බන්ධන ශාලා පරිශ්‍රය, PD සිරිසේන ක්‍රීඩාංගණය සහ සුගතදාස ක්‍රීඩාංගණයේදීද එන්නත් වැඩසටහනට විධිවිධාන යොදා තිබේ. ඊට අමතරව හමුදාවල මෙහෙයවීමෙන් මේගමුව මාරිස්ටෙලා විද්‍යාලය, කඩවත කිරිල්විල මහාවිද්‍යාලය සහ කැලණිය ධර්මාලෝක විද්‍යාල පරිශ්‍රමවලදී එන්නත් කිරීම සිදුවේ. කොවිඩ් එන්නත් ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛ ස්ථානයට පත්වී ඇති බව වාර්තාවකින් පෙන්වා දෙයි. ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සහය ඇතිව ක්‍රියාත්මක අපේ ලෝකයේ තුල දත්ත යන විද්‍යාත්මක මාර්ගගත ප්‍රකාශනයේ මේ බව දැක්වේ. මේ වන විට ශ්‍රී ලංකාව දිනකට ලක්ෂ 5 ඉක්ම වූ එන්නත්කරණයක් සිදු කරයි. එහි ප්‍රතිශතයක් ලෙස එන්නත්කරණයේදී හොඳම ප්‍රගතිය පෙන්නුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. මෙරට එන්නත්කරණ වැඩසටහනට අනුව පළමු මාත්‍රාව 70%කටද දෙවන මාත්‍රාව 15%කටද ලබා දී අවසන්ය. ලෝකේ රටවල් 4ක් එකදු එන්නතක් හෝ ලබා දී නොමැති අවස්ථාවක ශ්‍රී ලංකාව පෙන්වා ඇති කාර්යක්ෂමතාව විශිෂ්ටය. දෙවන මාත්‍රාව සඳහා ඇස්ට්‍රාසෙනිකා සොයා ගැනීමට නොහැකි බවට විපක්ෂය චෝදනා කළේය.
එම අභියෝගය ජයගනිමින් ජනාධිපතිතුමාගේ පෞද්ගලික මැදිහත්වීම මත ඇස්ට්‍රාසෙනිකායින්වත් ලක්ෂ 14කට වැඩි ප්‍රමාණයක් දැන් මෙරටට ලැබී තිබේ. දිවයිනේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4500 ඉක්මවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරන ලද මරණ 67ත් සමග දිවයිනේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4508 දක්වා ඉහළ ගොස් ඇත. ජූලි මාස 31 වන දින සිදු ඇති මෙම මරණ අතර පිරිමි පුද්ගලයෝ 36 දෙනෙක් සහ කාන්තාවෝ 31 දෙනෙක් වෙති. වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් වාර්තා වී තිබේ. අවුරුදු 30ත් 59ත් අතර මරණ සංඛ්‍යාව 10කි. අවුරුදු 60ට වැඩි අයගේ මරණ සංඛ්‍යාව 56ක් බව නිවේදනයේ දැක්වේ. මේ අතර කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීහු 1792 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ඊයේ පිටව ගියහ. ඒ අනුව මේ දක්වා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,78,910ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් කොවිඩ් ආසාදිත 2490 දෙනෙකු ඊයේ වාර්තා විය. ඒ සමග මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3,11,329කි. යලකන්නේ වියස්සුණු මිලදී ගැනීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු වී ගබඩා සතියේ දින 7ම විවෘත කර තැබේ. මෙවර යලකන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 66,000ක වී වගා කර ඇත. එමගින් වී මෙට්‍රික් ටොන් 3,44,000ක අස්වැන්නක් අපේක්ෂා කරේ. මේ වන විට අස්වනු නෙලීම ආරම්භ වී ඇත. වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මධ්‍යස්ථාන 23ක ගබඩා 39ක් විවෘත කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් WP ධර්මසිරි මහතා පවසයි. එබැවින් අඩු මුදලට පෞද්ගලික ව්‍යාපාරිකයන්ට වී ලබා නොදී රජයේ ගබඩාවලට සහතික මිලට වී ලබා දෙන්නයි ධර්මසිරි මහතා ගොවින්ගෙන් ඉල්ලීමක් කරයි. ඔන්ලයින් හෙවත් මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ කටයුතුවලදී ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පවසයි. මාර්ගගත ක්‍රමය මගින් භෞතිකව සිදු කරනු ලබන දේශනයකට සාපේක්ෂව වැඩි සාර්ථකත්වයක් අත්කරගත හැකිය. මාර්ගගත දේශනයක් පටිගත කර ගැනීම මගින් නැවත නැවත ඇසීමේ හැකියාව පවතී. එමෙන්ම සූම් තාක්ෂණය ඔස්සේ වැඩි සිසුන් පිරිසක් දේශන සඳහා සහභාගී වීම දැකිය හැකි වූ බව පවසන මහාචාර්යවරයා. සමස්තයක් විදියට ගත්තාම මේකේ අති විශාල සාර්ථකත්වයක් තියෙනවා. ඒ අදහස නම් පාසලේ සහ විශ්වවිද්‍යාලයේ කියන දෙකම මේක දිගටම පවත්වන්න ඕනේ. අපි භෞතිකව පන්තිය කරත් මම කැමති වෙන්නේ භෞතිකව අපි පන්තිය කරන අතරතුරේදී සූම් තාක්ෂණය ඔස්සේ එවලේමත් නැත්නම් LMS එක හරහා රෙකෝඩඩ් එකක් දානවා නම් මීට වඩා ලෙක්චරින් ක්වොලිටි එක এডুকেෂන් ක්වොලිටි ඔෆ් এডুকেෂන් කියන එක වැඩි වෙයි. ඒ රටේ තාම ප්‍රශ්නයක් තියෙනවා. අපි ගොඩක් වෙලාවකට තාම ළමයට ලබා දෙන්නේ දැනුම පමණක් තමයි ලබා දෙන්නේ. මේ අපේ දැනට තියෙන විෂයමාලාවල තියෙන බහුතරයක්ම දැනුම පදනම් කරගත්ත පාඨමාලා. ඒ නිසා මේක සාර්ථක කරගෙන ඉතාමත්ම පහසුයි. රද්දලුව සුබෝධාරාම මහා විහාරය සහ ලන්සියාවත්ත විමල විහාරය යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ අමරපුර පාර්ශවයේ අනුනායක උපාධ්‍යාය ධර්මානන්ද වංශාලංකාර ධර්මකීර්ති ශ්‍රී විශ්වකීර්ති පූජ්‍ය රද්දලුවේ විමල වංශනායක ස්වාමින් වහන්සේ අපවත් වෙති. ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙනු ලැබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට. මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පොළොන්නරුව මැදිරිගිරිය පේරමඩුව වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වේ. මේ වැවේ ජලයෙන් ගොවි පවුල් 300ක් පමණ සියවගා කටයුතු සිදු කරති. රුපියල් මිලියන 114ක් වැය කරමින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු යෙරබින. ගම සමග පිළිසඳරක් වැඩසටහන සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිරිගිරිය වෙඩිකඩිය
ගමට පැමිණි අවස්ථාවේ මහා සංඝරත්නය සහ ගොවි සංවිධාන නියෝජිතයන් විසින් වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ඉල්ලීම සිදු කරන ලදී. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි පේරමඩුව ගමේ ජනතාව 30 වසරක් පැවති කුරිරු යුද්ධයෙන් පීඩාවට පත් වූහ. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් අමුණු 101ක් පිළිසකර කිරීමේ කටයුතු දැන් ක්‍රියාත්මකයි. වැව් ගම්පිපුදුව වැඩසටහන මගින් වැව් 48ක් සියලු එල්ලංගා පද්ධති සමග පිළිසකර කිරීම ආරම්භ කර තිබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිරි සමයේදී විශාල මුදලක් වේදම් කරමින් නිදි කරන ලද නාවලපිටිය ජයතිලක ක්‍රීඩා සංකීර්ණය මේ වන විට අභාවයට යමින් පවතින බවට ප්‍රදේශවාසී ජනතාව මැසිවිලි නගති. නාවලපිටිය නවනගර සභාව මගින් පාලනය වනු ලබන මෙම ක්‍රීඩා පිටිය පසුගේ යහපාලන සමයේදී කිසිදු සංවර්ධනයකට ලක්කොට නොමැත. නේවාසිකාගාරයක්, පිහිනුම් තටාකයක්, ගෘහස්ත ක්‍රීඩාංගණයක් සහ මීටර 400ක දහවන පතයකින් සමන්විත මෙම ක්‍රීඩා සංකීර්ණය ආරක්ෂා කර දෙන ලෙස ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. විදෙස් පුවත්. ගෝලීය කොවිඩ් ආශ්‍රිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 19,82,72,ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජූලි මාසයේදී කොවිඩ් වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 3/1 වැඩි වුවද මරණ අනුපාතය සැලකිය යුතු ලෙසකින් පහළ වැටී ඇති බව ගෝලීය සෞඛ්‍ය අංශය පෙන්වා දෙයි. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් පාසල් වසා දැමීම නිසා ගෝලීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදයක් හටගෙන ඇති බව ජගත් මහලේකම් අන්ටෝනියෝ බුටරෙස් අවධාරණය කරයි. මේ වසංගතය ලොව පුරා පාසල් සිසුන් මිලියන 156කට බලපෑම් කරයි. ඒ අතරින් සිසුන් මිලියන 25ක් පමණ නැවත පාසල්ලේමෙන් වැළකී සිටිනු ඇති බවට හෙතෙම බියපළ කරයි. තුර්කියේ ලැබුගිනි හට ගැනීමේ වගකීම එරට ක්‍රියාත්මක Children of Fire නැමැති ත්‍රස්තවාදී සංවිධානය බාර ගනී. ලොව රටවල් කීපයක් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් නම් කර ලැබ ඇති කුර්ගිස්තාන කම්කරු පක්ෂය සමග මෙම සංවිධානය සමීපව කටයුතු කරයි. තුර්කිය පුරා පැන නැගී ඇති ලැබුගිනි 107ක් පාලනය කර ගැනීමට එරට රජය සමත් වී ඇති බවට මීට පෙර වාර්තා විය. රටේ පළාත් 32කින් ලැබුගිනි වාර්තා වී තිබුණි. ඒ ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයෝ 6 දෙනෙක් ජීවිතයට පත් වූ. එකවරම රටේ පළාත් කීපයක ලැබුගිනි හට ගැනීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ජනාධිපති එර්දොවාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. කෑගල දිස්ත්‍රික්කයේ බුලත් කුහුපිටිය කළු පහනවත් මාර්ගයේ සංවර්ධනය කෙරේ. වැකරන මුදල් රුපියල් මිලියන 84කට අධිකයි. ග්‍රාම්‍ය මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ මේ ක්‍රියාවට නැංවේ. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ හඳපාන්කුඩ සඳකිරි විහාර පාරේ සිට මිනේරිගම දක්වා වන මාර්ගයේ කාපට අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු දැන් ක්‍රියාත්මකයි. වැකරන මුදල රුපියල් මිලියන 55කයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ටෝකියෝ ඔලිම්පික් කුලලේ 10 වෙනි දිනය ආදායි. මීටර 100 කාන්තා කඩළු පැනීම, දුර පැනීම, පිරිමි බැඩ්මින්ටන් යුගල කාන්තා පිරිමි වෙඩි තැබීම ආදී තරගසව් රැසක් අද දිනේ පැවැත්වීමට නියමිතයි. ඊයේ දිනේ පිරිමි මීටර 100 ධාවනයේ සව්වෙන් රන් පදක්කම ඉතාලි ක්‍රීඩක ලෙමන්ට් මාසෙල් ජෙකබ් හිමි කරගත්තේ. ඒ සඳහා උට ගත වූ කාලය
තප්පර 9.8කි. මේ වන විට රන් පදක්කම් 24ක් සමගින් පදක්කම් 51ක් දිනා ඇති චීනය පදක්කම් සටහනේ පෙරමුණේ පසුවෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ රන් පදක්කම් 20ක් සමගින් පදක්කම් 59ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව සිටී. තුනන ස්ථානයේ පසුවන්නේ ජපානයයි. රන් පදක්කම් 17ක් සමගින් ජපානයේ ලබා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 31කි. ලෙමන් මාසෙල් ජේකෝබ් ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වේ. ආරාධිත 2020 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි. එළඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ ලෝක කුසලාන 2020 ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ පියවරක් වශයෙන් මේ සංවිධානය කරේ. තරගාවලිය කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී මේ මාස 12 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ලෝක වෙළඳපොලේ ඇලුමිනියම් සඳහා වන මිල ගණන් සුළු වශයෙන් පහත වැටේ. පසුගිය දිනවල ඇලුමිනියම් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 2600 දක්වා ඉහළ ගිය අතර එවැනි මිලක් වාර්තා වූයේ 2011 වසරින් පසුව පළමු වරටයි. ඒත් පසුගිය සිකුරාදා එම මිල ඩොලර් 2951ක් දක්වා සුළු වශයෙන් පහත වැටිනි. පරිසර දූෂණය අවම කර ගැනීම උදෙසා නිෂ්පාදනය අඩු කිරීමට චීනය ගෙන ඇති තීරණය මේ මිල ගණන් සඳහා බලපෑම් කළ බව විශ්ලේෂකයන්ගේ මතයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයට අනුව ගණනය කරනු ලබන උද්දමනය පසුගිය ජූනි මාසයේ පැවති 5.2 සිට ජූනි මාසයේ අගදී 5.7 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්ද මාසික ඉහළ යාම ඒ සඳහා හේතු විය. ආහාර කාණ්ඩයේ උද්දමනය ජූනි මාසයේ පැවති 11.3 සිට 11 දක්වා පහත වැටුණි. ආහාර නොවන කාණ්ඩයේ උද්දමනය එම කාලය තුල 2.5 සිට 3.2 දක්වා ඉහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙයි. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ. හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමු සහ බස්නාහිර පළාත්වල මෙන්ම මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසිවාර කීපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 අතර දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. අද සිට රජයේ කාර්යාලවල සේවය සාමාන්‍යකරණයට ලක් කර ඇත. වෙනදා මෙන් සියලු කාර්යාලවල සමස්ත කාර්ය මණ්ඩලය සේවය සඳහා වාර්තා කිරීම සිදුවිය යුතුයි. කොවිඩ් පිළිබඳ මීට පෙර රාජ්‍ය සේවකයන් සඳහා නිකුත් කළ සියලු චක්‍රලේඛ අවලංගු කරමින් නව චක්‍රලේඛ නිකුත් කර තිබෙනවා. රටක් වසා තැබීම යනු රටේ ආර්ථිකය අඩි 100 ගණනකින් ආපසු හැරවීමකි. එමෙන්ම ඊයේත් අදත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලහි ලහියේ එහි පළමු මාත්‍රාව ලබා ගත් අයට ලබා දීම ආරම්භ කර තිබෙනවා. එන්නත් පිළිබඳ තවමත් සමහරු තුළ පවතින්නේ අවිනිශ්චිත බවක්. ඒත් වෛද්‍ය හා සෞඛ්‍ය සේවා වාර්තා කරන ආකාරයට එන්නත් ලබා ගැනීම යනු රෝගයේ සංකුලතා අඩු කර ජීවිතහානි අවම කරගත හැකි හොඳම ක්‍රියාමාර්ගයයි. මේ කෙසේ වුවද අද පටන් කාර්යාල ආරම්භ කළ පසු පරණ පුරුදු ජීවන රටාවම යලි අනුගමනය කරන්නට ඇතැම් පිරිස් පෙළඹෙනවා. මීටරේ දුර අමතක කර මුව ආවරණ ඉවත් කර එක බත්පත 4-5 දෙනෙක් බුද්ධි විඳිමින් සුපුරුදු ජීවන රටාව අනුගමනය කරන්නට යාම මේ අවස්ථාවේ ඉතා අනතුරුදායක බව සිහි තබා ගැනීම ඉතා වැදගත්ය. කොවිඩ් වලින් වැළකී සිටීමේ හොඳම ක්‍රමය ඇත්තේ පුද්ගලිකව එකිනෙකා සතුව මිස රජය හෝ සියලු ජන සමාජයේ සතුව නොවේ. වෙන් වශයෙන් මම කොවිඩ් රෝගයෙන් වැළකී සිටිමි. ඒ සඳහා සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමි යන සිතුවිල්ල සමග අද නිවසින් බැහැරවන්නේ නම් ඔබත් දිනුම් රටත් දිනුම්. එලිසිරස්තල මාස 3කට පමණ පසු රාජ්‍ය සේවය අද සිට යලි සක්‍රිය වෙයි. රජයේ සියලු පාසල්වල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල අද සිට සේවයට. අන්තර්පළාත් දුම්රිය සහ බස් රථ සේවා අඩු වැඩි කෙරේ. සෞඛ්‍ය මාර්ගෝපදේශය තවදුරටත් එලෙසින්ම. තවත් කොවිඩ් ආසාදිතයෝ 1792 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. ටෝකියෝ ඔලිම්පික් කුලලේ 10 වෙනි දිනය අදයි. චීනීය පදක්කම් සටහනේ පෙරමුණේ. ඒ සමගින් උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමාවට පත්වනවා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.